ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත අප දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළ ධර්ම කොටාශයන් පිළිබඳව. ඒ ඔස්සේ අපි සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව විවිධ මාතෘකාවන්ගෙන් එහෙමත් නැතිනම් උත්පාදාදී කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් අපට තිබෙන්නේ ඒ කාරණා පිළිබඳවම තවදුරටත් පැහැදිලි කර ගැනීමක්. නැවත නැවතත් මේ කාරණා ටික විස්තරාර්ථ සහිතව මේ කතා කරන්නේ මේ කාරණා ටික ඊටාම වැදගත් වෙන කරුණු ටිකක් නිසා. ඒ කියන්නේ අපි ප්‍රතිපදාවක් පුරාගෙන යනකොට අපේ ජීවිතේට විදර්ශනාදී වීථියක අපේ චිත්තය සකස් කරගෙන යන්නට අවශ්‍ය වන දෙයක් තමයි පින්නතුනේ මේ කතා කරන ඥානයන් පිළිබඳව අපට පවත්නා නුවණ. එතකොට තමයි අපේ සිත දියුණු වන ආකාරය අපටම විනිශ්චය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. අප වඩන මාර්ගය නිවැරදිද කියලා අපට තීරණය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කාරණා පිළිබඳව අපි මූලික දැනුමක් උපදවගෙන තිබුණොත්. එනිසා මේ කාරණා ටික පිළිබඳව අපි නැවත නැවතත් කතා කරන්නේ විවිධ පරයයන්ගෙන් සහ එහෙමත් නැතිනම් එක එක ආකාරයන්ගෙන් කතා කරන්නේ ඔබට ඒ කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය නිසා. මූලික වශයෙන්ම අපි එතනදී සාකච්ඡා කළා මුංචිතු කම්මිතා ඥානය නැතිනම් සංස්කාර උපේක්ෂා ඥානයේම තියෙන මේ මූලික හැඳින්වීමක් පිළිබඳව. එතනදී මුංචිතු කම්මිතා පටිසංඛා සම්තිට්ඨනා කියලා මේ ඥානය පිළිබඳව අපි හැඳින්නුවා. එතකොට මුංචිතු කම්මිතාවය මිදෙනු කැමැති ස්වභාවය. ඊට පස්සේ පටිසංඛාව කියලා කිව්වා අපි ඒ පිළිබඳව ඇති කරගනු ලබන විමර්ශනය කියන දේ. ඊට පස්සේ සම්තිට්ඨනා කියලා කිව්වා ඒ විමර්ශනය තුළ අප ඇති කරගනු ලබන ප්‍රඥාව. එහෙමත් නැත්නම් ඒ විමර්ශනය තුළ අපි ඇතිවනු ලබන උපේක්ෂා සහගත ප්‍රඥාවට අපි කිව්වා සම්තිට්ඨනා කියලා. සම්තිට්ඨනාව කියන කාරණාව මෙතනදී වැදගත්ම දේ. ඒකම එය හැඳින්වීම වශයෙන් තමයි සංඛාර උපේක්ඛා ඥානය. එහෙමත් නැතිනම් සංස්කාරයන්ගේ උපේක්ෂාවට පත්වීම කියන දේ අප හඳුනා ගන්නට යෙදුනේ. පින්නතුනේ එතකොට ඒ කාරණාවට අදාළව තමයි අපි උත්පාදය කියන කරුණ වැඩිදුර විග්‍රහ කරගන්නට යෙදුනේ. උත්පාදය කියන කාරණාව පැහැදිලි කර ගැනීමේදී අපි උත්පාදය කියන දේ මෙතනදී විශේෂයෙන්ම විස්තර වන ආකාරය. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණය මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම කියන තැන උත්පාදයේ හැටියට අරගෙන අප විග්‍රහ කරගන්නට යෙදුණා. එතකොට ඒ ආකාරයේ වගේම අපි ඇතම් පරයයන්ගෙදී උත්පාදය කියන වචනේ තියෙන වැඩිදුර විග්‍රහයන් හැටියට ඇසේ උත්පාදය, රූපයාගේ උත්පාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ විදිහට උත්පාදය කියන වචනය සමස්තයක් ලෙස මේ ආයතන ධර්ම ප්‍රතිලාභය මේ පිළිබඳව හඳුන්වන්නට යෙදී තිබෙන බවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ උත්පාදය කියන කාරණාව පිළිබඳව මුංචිතු කම්මිතාවය. උත්පාදයෙන් මිදෙන්නට කෙනෙකු සතුව යම්කිසි මිදීමේ කැමැත්තක් උපදිනවා නම් ඒ මිදීමේ කැමැත්ත කියන දේ උපදින්නේ පින්නතුනේ උත්පාදයේහි තිබෙන ආදීනවය පිළිබඳව යම් දැනුමක් තිබුණොත් යම් දැක්මක් තිබුණොත් උත්පාදයේහි තිබෙන ආදීනවය පිළිබඳව එයාට ඒකට ප්‍රඥාවෙන් සලකා බලන්නට වෙනවා. අනේ උත්පාදය නැතිනම් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීමෙහි තිබෙන ආදීනවය පිළිබඳව සලකා බලන කෙනාට තමයි ඒ උත්පාදය භයක් හැටියට වටහා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම උත්පාදය කියන කාරණාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයක් විදිහට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන දේ මෙතනදී වැදගත් වෙනවා. උත්පාදයකටපත් වෙනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභයක් කියන එක අපි මුලින් හඳුන්වන්නට යෙදුණා. එතකොට යම් තැනක අනාත්ම ස්කන්ධ ධර්මයක් පහළ වෙනවා කියලා කියන්නේ අනාත්ම ස්කන්ධ ධර්මතාවයක් මම මගේ හැටියට ග්‍රහණය කර ගැනීම නිසාම ලෝකෙට ඇතිවන දුක්ඛදායක తත්වයේ පිළිබඳව කෙනෙකුට සම්මර්ෂණය කරන්නට පුළුවන්.
ඒ දේ සම්මර්ෂණය කරන්නට නම් ඔහුට මේ ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය හොඳින් ප්‍රකටව පෙනෙන්නට ඕනේ. ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඉපදුනා කියන එක නෙමෙයි, හුදු මේ කර්මය සහ විපාකය කියන ධර්මතාවයන්ගේ අතර තියෙන ප්‍රත්‍ය සම්බන්ධතාවයක් කියන දේ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. කර්මය නිසා තමයි කෙනෙක් උපදින්නේ. කර්මයකට පමණක් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට තණ්හාව කියන ස්නේහය ලැබෙන්නේ නැත්නම්, කර්මය නැමැති බීජයට තෘෂ්ණාව නැමැති ස්නේහය නැතිනම් ජලය ලැබෙන්නේ නැතිනම් ප්‍රරෝහණය වන්නට, පැලවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ තණ්හාව නැමැති ස්නේහය ලබලා තමයි කර්මය නැමැති බීජය ප්‍රරෝහණයට ලක් වෙන්නේ. ඒ කර්මය කියන දේ ගොඩනැගෙන්නේ නැහැ අවිද්‍යාව කියන භූමිය නැත්නම්. එතකොට මේ අවිද්‍යාව නිසා කර්ම සකස් කිරීමත්, ඒ කර්මයට තණ්හා කිරීම කියන මේ කාරණාවත් මුල් කරගෙන තමයි ප්‍රතිසන්දි වශයෙන් කෙනෙක් මව් කුසකට බැසගන්නේ. එතකොට එතන හේතු තුනක් තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන මේ හේතු තුන. එතකොට උත්පාදයේ පිළිබඳව කතා කරනකොට උත්පාදයට හේතු විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාවක්, කර්මයක්, තණ්හාවක් කියන කාරණා ටික. අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටිකෙන් යම්කිසි කෙනෙකුගේ උත්පාදය සිද්ධ වුණා නම් අන්නේ උත්පාදය සිදු වූ තැන කවදාවත් නিত্য වූ තැනක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඒක විපාක ධර්මයක් බවට පත්වීම. ඒ කර්මය සහ තෘෂ්ණාව මුල් කරගෙන යම් තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් ඒ තැන කර්මානුරූපීව සකස් වුණ ධර්මයෝ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒට අදාළ ආයුසන්තතියේ පැවැත්ම පමණයි එතන පවතින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාම ඒක අනිත්‍ය ධර්මයක් කියලා කියනවා. ඒක තව කෙනෙකුට අවශ්‍ය විදිහට සකස් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබට කර්මයක් විදිහට ඉදිරිපත් වෙන්නේ අකුසල කර්මයක් නම්, තෘෂ්ණාව යෙදෙන්නේ එතන ස්කන්ධ ටිකකට නම්, ඒක ඔබට කුසල තැනකට, හොඳ තැනකට උපදින්නට ඕන කියලා වෙනස් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඔබට ප්‍රතිසන්දියට ඉදිරිපත් වෙන්නේ හොඳ කුසල විපාකයක් ලබා දෙන්නට සමර්ථ වූ කර්මයක් නම් අයහපත් තැනක උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මෙතන තියෙනවා මේ යෙදෙන හේතු ධර්මයන්ගෙන් සිදු කරන කෘත්‍යයක්. ඒක පුද්ගල භාවයෙන් තොරයි. ඒ කියන්නේ මම ගිහිල්ලා තව තැනක උපදිනව නෙමෙයි. මොකද තමන් ගිහිල්ලා තව තැනක උපදිනවා නම් තමන්ට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ තැන තමන්ට අවශ්‍ය පරිදි තීරණය කරගෙන එතනට එළඹෙන්නට. නමුත් එහෙම පුළුවන් කමක් නැහැනේ. දැන් ඔබට තැනකට යන්න කිව්වොත් ඔබට පුළුවන්කම තියනවා ඔබට අවශ්‍ය තැනට ඔබට පිවිසෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පින්නතුනි ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට බැස ගන්නකොට ඔබට පුළුවන් නම් ඒ අදාළ තැනට යන්නට අන්න එතන ආත්ම ගතියක් නැතිනම් ආත්ම ස්වરૂපයක් තියනවායි කිව්වොත් සාධාරණයි. නමුත් එහෙම පුළුවන් කමක් නැත්තේ නැහැ. කර්මයට තමයි විපාකයක් ලැබෙන්නේ. එතකොට ඒ කර්මයට විපාකයක් ලැබෙනකොට ඒක ආත්ම භාවයෙන් තොර ධර්මයක්. ඒ නිසා උත්පාදේ කියන දේ පේනවා ආත්ම භාවයෙන් තොර ධර්මයක් හැටියට. කෙනෙකුගේ උත්පත්තියක් නෙමෙයි මේ හේතු ටික නිසා ලැබුණු ඵලයක් කියන එක දකින්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ අවිද්‍යාව සංස්කාරයකට ප්‍රත්‍යවීම තුළ ඒ අවිද්‍යා සංස්කාරය නිසා ඇති වුණු ප්‍රතිඵලයක් හැටියට විඥානය කියන දේ දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට උත්පාදේ කියන දේ අර ප්‍රත්‍ය උත්පන්න දෙයක් හැටියට දකිනකොට ඒ ප්‍රත්‍යභාවයන්ගේ වෛකල්‍යතාවයෙන්, ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනස් වෙලා යනකොට ඒ ප්‍රතිඵලය කියන දේ වෙනස් වෙනවා කියන එක දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒ විදිහට ඒ ධර්මයේ පිළිබඳව අනාත්ම ලක්ෂණයකින් දකිනකොට පින්නතුනේ කියන්නේ තමා හෝ තමා අයත් නොවන දෙයක් බවට පරිග්‍රහණය කරනකොට, අනුන් හෝ අනුන් අයත් දෙයක් නොවන බවට පරිග්‍රහණය කරනකොට මේ චතුස්කෝටික පරිග්‍රහණයෙන් එතන තියෙන ආත්ම සංඥාව දුර වෙලා යනවා. ආත්ම සංඥාව කියලා කිව්වේ කෙනෙක්, පුද්ගලයෙක් කියලා අල්ලගත්ත ස්වභාවයක් තිබුණා නම් අන්න ඒ ස්වභාවය දුර වෙලා යනවා. ඒ ආත්ම ලක්ෂණය, ඒ ආත්ම ස්වභාවය දුර වීමෙන් පින්නතුනේ එතන කෙනෙකුට බය සහිත බව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මොකද තමා නොවන දෙයක් තමාගේයි ගැනීම හේතු කරගෙන
තමන්ට එන්නට පුළුවන් දුක්ඛදායක ස්වභාවය තමන්ට හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක පුංචි කතාවක් කිව්වොත් එක මිනිස්සෙක් හරක් බලාගන්න එක මිනිස්සෙක් හවස හරක් ටික ගාලට දාලා නිදාගත්තාම පසුවදා නැගිටලා බලනකොට ඔහු දකිනවා තමන්ගේ හරක් ටික නැහැ කියලා. ඉතින් මේ මිනිස්සයා හරක් හොයාගෙන පියවර අඩිපාරවල් ඔස්සේ යනකොට මද අඳුරේ හරක් ටික දකිනවා ඉන්නවා. දැකලා හරක් ටික අල්ලගෙන එනවා. හරක් ටික අල්ලගෙන එනකොට ඔහු දකිනවා මේ ඉන්න ගවයෝ නැතිනම් මේ ඉන්න හරක් ටික මගේ හරක් නෙමෙයි මේ හරක් රජ්ජුරුවන්ගේ හරක් කියලා. එතකොට රජ්ජුරුවන්ගේ හරක් කියලා දැක්කහම මොකද වෙන්නේ? රජුගේ හරක් කියලා දැක්කහම දැන් රජුගේ හරක් මේ මිනිස්සයා අරගෙන යනකොට ඔහු රජ්ජුරුවන්ගේ සම්පත්තිය හොරකම් කරපු හොරෙක් බවට පත් වෙනවා. එතකොට හොරෙක් බවට පත් වෙනකොට ඔහුට ඒ නිසා වද බන්ධණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඔහු අන්නේ වද බන්ධණයට බියෙන් අර හරක් ටික හැම දමලා එතනම අතහැර දමලා ඔහු ගිහිල්ලා පැනලා ගිහිල්ලා නිර්භය ස්ථානයකට ගිහිල්ලා ඉන්නවා. පින්නතුනි මෙන්න මේ වගේ කියනවා සංස්කාරයන් පිළිබඳව සංස්කාරයන්ගේ උපේක්ෂාව පිළිබඳව කල්පනා කරන කෙනාගේ තියෙන ස්වභාවය. ඒ තමයි ඔහු සංස්කාරයන් පිළිබඳව පරිග්‍රහණය කරනකොට අර හරක්ව තවන්ගේ හරක් කියලා අල්ලගත්තා වගේ තමාට අයත් නොවන ස්කන්ධ ධර්මතා ටිකක් තමායයි ග්‍රහණය කරගෙන වාසය කරනවා. නමුත් යම් වෙලාවක යෝගාවචරයේ භාවනානුයෝගියේ කල්පනා කරලා බලනවා නම් මේ ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා මේ ස්කන්ධයෝ හටගෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මය. තමායයි ගත නොහැකි ධර්මය. මේ විදිහට මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය දකිනකොට මේ ධර්ම ටික මේ විදිහට පුද්ගලයෙක් ලෙස ගැනීම තුළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත අප්‍රමාණ දුක්ඛ සම්භවයක් සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ දුකක් විඳින්නට සිද්ධ වෙනවා මේ ධර්මය කෙනෙක් පුද්ගලයෙක් විදිහට ගැනීම තුළ. අනාත්ම ධර්මය වෙනස් වෙනකොට මිනිස්සෙක් වෙනස් වෙනවා. අපි කැමති කෙනෙක් වෙනස් වෙනවා කියන බව තමයි අපිට උපදින්නේ. එහෙනම් මේක සුදුසු දෙයක් නෙවෙයි නේද කියලා ඒ කෙනාට එතන ඒ සංස්කාරයේ නිත්‍ය වශයෙන් ගැනීමෙහි ඒ සංස්කාරයේ දුක් වශයෙන් ගැනීමෙහි ඒ සංස්කාර ධර්මයේ භය වශයෙන් ගැනීමෙහි උපදිනවා දුකක් නැතිනම් භයක් උපදිනවා. එතකොට මෙන්න මේ උපදින බය නිසාම ඒ කෙනා ඒ සංස්කාරයෙන් මිදෙනු කැමැතිව ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව නිවැරදිව පරිග්‍රහණයකට ලක් කරනවා. අන්න ඒ කාරණාව තමයි පින්නතුනි මේ කතා කරන්නේ. එතකොට උත්පාදේ කියන ධර්මයේ පිළිබඳව අන්න ඒ විදිහට කෙනෙකුට මානසිකාරය පවත්වන්නට පුළුවන් නම් ඒ කෙනාට උත්පාදේ පිළිබඳව නැතිනම් භවෝත්පාදේ පිළිබඳව නැවත නැවත අදහස් පහළ වෙන්නේ නැහැ. මට මෙබඳු තැනකට උපදින්නට පුළුවන් නම් හොඳයි නේද කියලා ඔහුට භවෝත්පාදයේ පිනිස හිත නැමෙන්නේ නැහැ. එහි කලකිරීම සහ එහි බය දක්නා බව තියෙනවා. ඒකට බය දක්නා බව කියනකොට අපි මුලින්ම සඳහන් කළා මේ කියන්නේ අපෝ මට හරි බයයි කියන තැන නම් නෙමෙයි කියලා. ඒකට මේ කියන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ බිය සහිත භාවයේ පිළිබඳව තේරුම් ගන්නවා කියන ගතිය, ඒ ස්වરૂපය. එතකොට දෙවෙනි කාරණාව හැටියට අපි එතනදී තේරුම් ගන්නට යෙදුණා ඒ උත්පාදයේ වගේම ප්‍රවෘත්තිය කියන දේ. එතකොට ප්‍රවෘත්තිය කියන එකේදී අපි හඳුන්වා ගත්ත එතනදී මොකද්ද ප්‍රවෘත්තිය කියලා කියන්නේ? ඒ ඉපදුණු ධර්මයේ පැවැත්මක් තිබෙනවා නම් අන්න ඒකට කිව්වා ප්‍රවෘත්තියයි කියලා. එතකොට අන්නේ ප්‍රවෘත්තිය බය හැටියට දකිනවා. එතකොට මේ ප්‍රවෘත්තිය බය හැටියට දකිනකොට ඒ බය හැටියට කරන පරිග්‍රහණය නිසා තමයි ඔහුට මුංචිතු කම්මිතාවයේ උපදින්නේ. ඒ මිදෙනු කැමැති බව. ප්‍රවෘත්ති ධර්මයන්ගෙන් මිදෙනු කැමැති බව ඔහුට උපදින්නේ ඒ ධර්මයේ බය හැටියට දකිනකම නිසා. එතකොට දැන් උත්පාදය බය හැටියට දැක්ක ප්‍රවෘත්තියත් ඒ විදිහට බය හැටියට දකිනකොට එහි මිදෙනු කැමැති බව උපදිනවා. අන්නේ මිදෙනු කැමැති බව ඉපදුණු කෙනා තමයි පින්නතුනි පටිසංඛානුපස්සනාවක් සිද්ධ කරන්නේ. දැන් උත්පාදයේ පිළිබඳ අපි බය උපදින්නේ කොහොමද කියලානේ කතා කළේ. එතකොට එතනම පටිසංඛානුපස්සනාවක් තිබෙනවා. ඒ කියන්නේ උත්පාදය වන තැන පවත්නා යථාර්ථ ධර්මයේ පිළිබඳව එයා කල්පනා කරලා බලනවා. කල්පනා කරනකොට ඔහුට පේනවා සංස්කාර ධර්මයක්. සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංකත සංස්කාරයක්. හේතු නිසා සකස් වෙන දෙයක්. අනේ හේතු නිසා සකස් වෙන ධර්මයක් ලෙස ඔහු දැකීමෙන් ඔහුට එතන පුද්ගල සංඥාවට ඉඩක් නැති වෙනවා.
පුද්ගල සංඥාවට ඉඩක් නැති වෙනකොට ඔහු ඒ සංස්කාර ධර්මයන්ගේ උදේවැය දර්ශනය තුළ සංස්කාරයේහි උපේක්ෂාවටපත් වෙනවා. සංස්කාරයේහි සංසිඳීමකටපත් වෙනවා. ඒ පිළිබඳව ඉල්පී යන්නෙත් නැහැ. ඒ පිළිබඳව ඔහු දුකටපත් වන්නෙත් නැහැ. සංස්කාරයක් පුද්ගල භාව වශයෙන් ගන්න එකම වැරදි කියන තැනින් ඔහු සංස්කාරය හා නොලැග සිටිනවා. අන්න ඒකට අපි කිව්වා සංස්කාරයේහි පවත්නා සංස්කාරයේ උපේක්ෂාව කියලා. ඒ කියන්නේ සංස්කාරයේ තුල පවත්නා සංසිඳුණු ස්වභාවයකින් ඔහු වාසය කරනවා. සංස්කාරයේ පුද්ගලයෙක් කියලා, සංස්කාරයේ වටිනා දෙයක් කියලා එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට වටිනාකමක් දීලා වටිනාකම අනුව කටයුතු කරන්න. සංස්කාරයට නොවටින කමක් දීලා එයා ඒට අනුරූපව දුක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුට පේනවා සංස්කාරය කියන එක හේතු නිසා සකස් වුණ දෙයක්. හේතු නැති වෙනකොට නැති වුණ දෙයක්. එයා පරිග්‍රහණය කරලා බලනවා. ඒකට තමයි පටිසංඛනා කියලා කිව්වේ. එතනම් මේ පටිසංඛානුපස්සනාව. එතකොට මේ පටිසංඛානුපස්සනාව නිසා මෙනෙහි කිරීම නිසා උපදින දෙයක් තමයි ඒ සම්තිත්ථනා කියලා කිව්වේ. එතකොට එතන පිහිටා සිටීමක්. ඒ තුල සංසිඳුණු භාවයක් උපදව ගන්නට ප්‍රඥාවන්තයට පුළුවන්කම තියෙනවා. උත්පාදයේ පිළිබඳව පින්නතුනේ ඔබට පුළුවන් නම් පරිග්‍රහණය කරන්නට. අන්න ඔබට පුළුවන් උත්පාදයේ පිළිබඳව පරිග්‍රහණය කරන ඔබට ඒ කාරණා ටික මුල් කරගෙන අවශ්‍ය නම් සංස්කාර උපේක්ෂා ඥානය උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපි දෙවෙනියට කතා කළා ප්‍රවෘත්තිය පිළිබඳව. ප්‍රවෘත්තිය පිළිබඳව එයාට ඉස්සෙල්ලාම එතකොට උපදින්නට ඕන උත්පාදයේ පිළිබඳව කතා කළා වගේම ඇති වෙන්නට ඕන දේ තමයි බහිතුපත්ඨාන භාවය. ඒ කියන්නේ බය උපදින බව. ඒකට ප්‍රවෘත්තිය සංස්කාරයක් හැටියට දැකලා සංස්කාරයක් කියනකොට සංකත ධර්මයක්. ඒකට මේ පවතිනවායයි කියන එක අපිට පේන්නේ අද සත්වයේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. කෙනෙක් ජීවත් වෙනවා. ආධ්‍යාත්මිකවත් බාහිරවත්. ලෝකේ තව අය ජීවත් වෙනවා. ඒ අය ජීවත් වෙන පරිසරය තුළ මේ පැත්තේ මම ජීවත් වෙනවා. දැන් ආධ්‍යාත්මිකවත් පුද්ගල බව කෙනෙකුගේ පැවැත්මක්, බාහිරවත් කෙනෙකුගේ පැවැත්මක් කියන මේ ටික තමයි අපේ පවත්නා මනෝභාවය. මෙන්න මෙහෙම ඉන්න තැනකට ප්‍රවෘත්තිය සංස්කාරයක් හැටියට දකින්න කිව්වා. ප්‍රවෘත්තිය කියන එක සංස්කාරයක්. කුමන සංස්කාරයක්ද? ප්‍රවෘත්තිය යනු සංකත සංස්කාරයක්. ප්‍රවෘත්තිය කියලා කියන්නේ සංකත සංස්කාරයක්. ඒක හේතු නිසා සකස් වෙන ධර්මයක්. මේ ස්කන්ධ ධර්මතා ටිකක්. ඒකට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටික. මේ ස්කන්ධ ටික මේ අවිද්‍යාව නිසා හටගන්න දෙයක්, කර්මය, තණ්හාව නිසා හටගන්න දෙයක්, ඒ වගේම ආහාරය නිසා හටගන්න දෙයක්, ස්පර්ශය නිසා හටගන්න දෙයක්, නාම රූප ධර්මය නිසා හටගන්න දෙයක් කියලා මේ ස්කන්ධ පරිග්‍රහණය කරන්නට පුළුවන්. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසායි රූපස්කන්ධය කියන දේ හටගත්තේ. ඊට පස්සේ වේදනා ස්කන්ධය කියන දේ හටගත්තේ අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ කියන ධර්ම නිසා. සංඥා සංස්කාරේනොත් හටගත්තේ අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ කියන දේ නිසා. විඥානය කියන දේ හටගත්තේ අවිද්‍යා, කර්ම, තණ්හා, නාම රූප කියන මේ ධර්මතා ටික නිසා. එතකොට එයාට පේනවා මේ රූපය හටගත්තේ මේ විදිහටයි, වේදනා, සංඥා, සංස්කාර ධර්මයන් හටගත්තේ මේ විදිහටයි. එතකොට විඥානය කියන දේ හටගත්තේ මේ විදිහටයි. යම් ප්‍රවෘත්තියක් පේනවා නම් ඔහු ප්‍රවෘත්තිය පිළිබඳව පරිග්‍රහණය කරනවා. මොකක් කියලාද? ස්කන්ධ ධර්මතා පංචකයක්. ස්කන්ධ පහක්. ස්කන්ධ පහ පිළිබඳව හොයාගෙන යනකොට එයාට පේනවා ස්කන්ධ පහ හටගත්තේ මෙන්න මේ විදිහටයි. ඒකට හේතු නිසා සකස් වුණා නම් ආහාර සමුදයෙන් හටගත්ත රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ආහාර සමුදයෙන් හටගත්ත රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම ස්පර්ශ සමුදයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශ සමුදයෙන් හටගත්ත සංඥාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ස්පර්ශ සමුදයෙන් හටගත්ත සංස්කාරයේ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා. එතකොට නාමය සහ රූපය කියන ධර්මතා දෙකම උපකාර කරගෙන හටගත්ත විඥාණය නාම රූපයාගේ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා.
එතකොට ඔන්න මේ ධර්ම පිළිබඳව හොඳින් පරිග්‍රහණය කරනවා. මේ ධර්ම පිළිබඳව පරිග්‍රහණය කරනකොට ඔහුට ප්‍රවෘත්තිය පිළිබඳව යම් පවත්නා ආත්ම සහගත සංඥාවක් තියෙනවා නම් අන්නේ ප්‍රවෘත්තිය කියන දේ බයක් හැටියට තේරෙනවා. ඒ බයක් හැටියට තේරෙන්නේ අනිත්‍යයි කියන තැන නිට්ටයයි ගත්ත විපල්ලාසයක් හිතේ පෙරළුණු සංඥාවක් තියෙනවා. පෙරළුණු සංඥාව නිසා ඔහුට දුක එන්න පුළුවන්කම තියෙනවා. අපි කලින් උදාහරණයක් සිහිපත් කළා. අර ගිනි අඟුරු ගොඩක් වලක් දකින ඇස් ඇති මිනිස්සෙකුට බයක් උපදිනවා. මේ ගිනි අඟුරු වලට කෙනෙක් වැටුනොත් මොනතරම් දුකක් උපදීද කියලා ඔහුට අවබෝධාත්මක බයක් හට ගන්නවා. උල් සහිත දෙයක් පේනකොට හිතන්නකෝ ඔබ යම් ගමනක් යනකොට ඇස් ඇති මානෙන් යම් උල් සහිත දේවල් ටිකක් ඔබට දකින්න පුළුවන්. එතකොට ඔබට හිතෙනවා මේ යම් කිසි කෙනෙක් එකපාර ගිහිල්ලා මේ උල් වල හැප්පෙන්න පුළුවන්කම තියෙනවා. මේ උල් ඇස් වල උනත් ඇනෙන්නට පුළුවන්කම තියෙනවා කියලා අවබෝධාත්මක බයක් ඔබට උපදිනවා. අන්න ඒ වගේ මේ ප්‍රවෘත්තිය පිළිබඳව මානසිකාරය කරනකොට ඔහුට ඇති වෙනවා අවබෝධාත්මක බයක්. මොකක්ද ඒ අවබෝධාත්මක බය? මෙබඳු අනිත්‍ය වුණ ධර්මතා සමූහයක් ස්කන්ධ ටිකක් මම කියලා හිතන කෙනාට ඒ ස්කන්ධ ටික වෙනස් වෙලා යනකොට මේ පුද්ගල බව මම වෙනස් වෙනවා කියන බව හම්බ වෙනවා. එතකොට තමන්ගේ ලෙඩවීම විඳින්න පුළුවන්, තමන්ගේ මරණය විඳින්නට පුළුවන්, තමන්ට දුකටපත් වෙන බව විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි ස්කන්ධ ටික තමන් විදිහට ගන්න බව නිසා. ස්කන්ධ ටික මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා ඒ ස්කන්ධ ටිකම පුද්ගලයෙක් හැටියට ගත්තාම මෙන්න මේ බඳු බයසහගත ස්වභාවයක් මෙතනින් උපදිනවා. ඒ වගේම බාහිර රූපේ තුලත් පරිග්‍රහණය කරලා බලනවා. ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැනක මේ සත්වය පුද්ගලය දුව පුතා අම්මා තාත්තා මේ විදිහට අපි උපද්දගෙන තියෙන නිසා වෙනස් වෙන ධර්මය වෙනස් යනකොට අපිට ඒ පැත්තෙන් දුක කියන දේ උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකය ගැන හිතමින් අපි තැවෙනවා නම්, වෙහෙසටපත් වෙනවා නම්, විඩාවටපත් වෙනවා නම්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මය පිළිබඳව කල්පනා කරමින්, එය සැපසහගත ලෙස හිතමින් හෝ දුක්සහගත ලෙස හිතමින් ඒ ධර්මයන් පිළිබඳව ඔබ හිතේ වෙහෙස විඩාව කියන දේ උපද්ද ගන්නවා නම් අන්නේ ප්‍රවෘත්තියම බයසහගත දෙයක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒක බයසහගත දෙයක් හැටියට ඔබ දකිනකොට මොකක්ද ඇති වෙන්නේ? මුංචිතු කම්මිතාවයක් උපදිනවා. ඒකෙන් මිදෙන්නට ඕනේ. දැන් මිදෙන්නට නම් අවශ්‍යයි දෙයක් කරන්න. ඒ තමයි අර දැකපු යථාර්ථ දැක්ම. ඒ කියන්නේ ප්‍රවෘත්තිය කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන ලෙසට ඔබට නැවත නැවතත් පෙන්වා දෙන්නට වෙනවා. අන්න එතනදී ත්‍රිවිධ මානසිකාරයක් ඔබට උපකාර කරනවා. මොනවද උපකාර කරන ත්‍රිවිධ මානසිකාරය? අනිත්‍යතාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම, දුක්ඛතාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම, අනාත්ම ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව ඔබට මානසිකාරය කරන්නට පුළුවන්. අන්න ඒක තමයි ප්‍රවෘත්තිය පිළිබඳව පළවෙනියටම ඇති වෙන දේ තමයි මුංචිතු කම්මිතාවය. එතකොට මුංචිතු කම්මිතාවේ ඉපදුණු කෙනා එතනින් මිදෙන්නට ඔහුට කැමැත්ත තියෙනවා. ඒ වගේම එතනින් මිදෙන්නට කැමැත්ත ඇති වෙනවා වගේම එයා ඒ පිළිබඳව පවත්වන මානසිකාරයක්. ඒකට කිව්වා අපි පටිසංඛානුපස්සනාව කියලා. නැතිනම් පටිසංඛානුභාවය. එතකොට අන්න ඒක ඔහු හොඳින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ප්‍රත්‍යවේක්ෂා කරනකොට එයාට ඇති වෙන දේ තමයි සම්තිට්ඨනා කියලා කියන්නේ. එතකොට එතන උපේක්ෂා සහිත බවකින් එයාට පුළුවන් ඒ සංස්කාරයේ උපේක්ෂා සහිත බවක් උපදවා ගන්නට. එයි උපදින සංස්කාරය කෙනෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නැහැ. එයා දැක්කේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා කිව්වේ. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කිව්වේ. සියලු සංස්කාරයන් එයා දකිනවා අනිත්‍යයි. ඒ සියලු සංස්කාරයන් දුක් වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ සියලුම ධර්මය අනාත්ම ලක්ෂණය උරුම කොට තියෙන දේවල්. එතකොට ඒ දේ පිළිබඳව දකිනකොට ඔහුගේ සිත බැසගනු ලබන්නේ නිර්වාණය පිළිබඳවයි. එතකොට මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා බව පමුණවන්නට ඔහුට මේ අනුපස්සනාව අනිවාර්යෙන් අවශ්‍යයි. අනුපස්සනාව තුළ පටිසංඛානුපස්සනාව තුළ එයාගේ හිත අර ඇති වෙන සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා සහගත භාවයකටපත් වෙනවා.
එතකොට අරමුණු වල නොයා පිට නොයා වෙනත් අරමුණු නොගෙන අන්නේ උපේක්ෂා සහගත භවක ඒ සිත පිහිටා සිටියට පස්සේ ඔහුගේ සිත තුළ ඒ නිර්වාණය කියන ධර්මයට අදාළව චේතෝ විමුක්තියන්ගේ පහළවීම කියන දේ වෙනමම ඇතිවීම කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ කාරණා සඳහා වැඩි කාලයක් මේ දේශනාව තුළදී ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ඉදිරියේදී අපට විමුක්ඛ කතා කියලා කොටසක් ලැබෙනවා. එතකොට අපිට මේ ත්‍රිවිධ විමෝක්ෂ ධර්මයන් පිළිබඳව බොහොම ගැඹුරින් තවදුරටත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ සීමාව තුළදී කතා කරන්නේ මේ ධර්මයන් තුළ මේ අනුපස්සනාවන් තුළ අපිට ඇතිවෙන උපේක්ෂා සහගත ස්වභාවය සහ ඒ උපේක්ෂා සහගත ස්වභාවයටපත් වීම තුළ හිත නිර්වාණයට බැස ගැනීම කියන සාමාන්‍ය කාරණාව පමණයි. එතකොට අපි ඒ කතා කළේ දෙවෙනි කාරණාව හැටියට ඒ තමයි අර මේ ප්‍රවෘත්තිය කියලා කියපු දේ. එතකොට උත්පාදයේ වගේම ප්‍රවෘත්තිය කියන එකත් ඒ විදිහට නුවණින් දකින්නට අවශ්‍ය දෙයක්. එතකොට ඒ ප්‍රවෘත්තිය විතරක් නෙමෙයි ඊට පස්සේ සංස්කාර නිමිත්ත කියන දේ. සංස්කාර නිමිත්ත කියන දේත් ඒ විදිහටම දකින්නට සිද්ධ වෙනවා. සංස්කාර නිමිත්තයි කියනකොට ඔහුට ඇතිවන සියලුම සංස්කාර නිමිති මෙතනදී ඇතුළත් වෙනවා. දැන් අපි උත්පාදයේ තුල කතා කළේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණුණු දේ, ප්‍රවෘත්තිය තුල කතා කරේ පුද්ගල භාව වශයෙන් තමන් පවත්වනවා කියන දේ. එතකොට මෙතනදී නිමිත්තයි කියලා කියනකොට සියලු සංස්කාර නිමිති ඒ ප්‍රවෘත්තිය තුළ ඔබ යම් කිසි නිමිති අනුනිමිති අසුරු කිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ සංස්කාර නිමිති ග්‍රහණයක් තියෙනවා නම් ඒ කියන්නේ ලෝකෙ තුල අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වටිනාකම් සහිත දේවල් ලෙස ඔබ දේවල් ඇසුරු කරනවා. එතකොට අන්න ඒ දේවල් ඇසුරු කිරීම තමයි මෙතනදී මේ නිමිත්ත කියලා කියන්නේ. එතකොට නිමිත්ත කියන එක සංස්කාර ධර්මයක් ලෙස පරිග්‍රහණය කළ යුතු දෙයක්. නිමිත්ත කියන එක සංස්කාර ධර්මයක් ලෙස පරිග්‍රහණය කරනකොට ඔබට පේනවා ඒ නිමිත්ත කියන දේත් හේතු නිසා උපදින ධර්මයක්. එතකොට ඒක මුංචිතු කම්මිතාවයක් ඒ තුලත් උපදිනවා. මුංචිතු කම්මිතාවය කියලා කියන්නේ මිදෙනු කැමැති බව. එතකොට මිදෙනු කැමැති බව එතන උපදිනවා වගේම එතන උපදින දේ තමයි පටිසංඛානුභාවය. එතකොට ඒ පිළිබඳව ඒ සංස්කාර ධර්මයක් හැටියට දැකලා ඒ සංස්කාර ධර්මයන් හටගත් ආකාරය සහ වැය වෙන ආකාරය පිළිබඳව දකිනවා. එතකොට මේ නිමිත්ත නැමැති සංස්කාර ධර්මයේහි ඇති වෙනවා උපේක්ෂා සහගත ස්වභාවයක්. අපේක්ෂා විරහිත බවක් ඇති වෙනවා. අන්න ඒ අපේක්ෂා විරහිත භාවය නිසාම ඔබට මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ආයෝහණය කියලා කියනවා කර්ම රැස් කර ගැනීම කියන එක. එතකොට කර්ම රැස් කර ගැනීම කියලා කියන්නේ වර්තමානයේ සිදු කරන කුසල අකුසල කර්මයන් තිබෙනවා නම් ඒ සියල්ලක්ම. එතකොට කුසල අකුසල කර්ම සිදු කර ගැනීම පිළිබඳව කල්පනා කරලා බලනවා ආයෝහණය සංස්කාරයක්. එතකොට ආයෝහණය කියන දේ හේතු නිසා සකස් වෙන දෙයක්. ඒ ධර්මයන්ට නිත්‍ය භාවයක් ඇත්තේ නැහැ. එතකොට එහි තියෙන භයානක භාවය දකිනවා ඔය තියෙන ආයෝහණයට අනුරූපව ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නට පුළුවන්කම තිබෙන බව. එතකොට ඒකත් බය සහිත වූවක් කොට දැනගෙන ඔහු ඒ කර්මක්ෂය කිරීම පිණිස අවැසි ප්‍රතිපදාව දියුණු කරනවා. කර්මක්ෂය කිරීම පිණිස කියලා කිව්වේ ඒ සියලු කර්මයන්ට හේතු වන වස්තු විශේෂ පිහිටා සිටින්නට හේතු වන තැන දුරු කරන්නට අවශ්‍ය නුවණක් පවත්නවා. කියන්නේ හොඳ හෝ නරක කර්මයක් කරන්න පින්නතුනේ අපි යම් තැනක පිහිටා ඉඳලානේ සංස්කාරයක් කියන ස්වභාවය පිළිබඳව නොදැක අපි සත්පුද්ගල ප්‍රඥප්තිය තුළ සත්පුද්ගල භාවයේ තුළ පිහිටා සිටීමෙන් තමයි අපි කර්ම රැස් කර ගැනීම කියන දේ සිද්ධ කරන්නේ. එතකොට ඒ කර්ම රැස් කරගන්න තැන පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කරනකොට එතන කුසල අකුසල කර්ම රැස් කරන්නට භූමියක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි ඒ කර්මයේ ඉස්සෙල්ලා බය සහිත වූවක් කොට දකිනවා. කර්මයේ බය සහිත වූවක් කොට දැකලා එයා කර්මය කියන තැන පවත්නා යථාර්ථය පිළිබඳ මනසිකාරය කරනවා. ඊට පස්සේ එතන උපේක්ෂා සහගත ස්වභාවයට ඔහු තමාගේ මනස පත් කරගන්නවා. මේක කාමාවචර වෙන්නට පුළුවන්, රූපාවචර වෙන්නට පුළුවන්, අරූපාවචර වෙන්නට පුළුවන්. සියලු ආයෝහණයන් පිළිබඳව පවත්නා නුවණක්. එතකොට ඒ තැන රූපාවචර ධර්මයක් වුණත් එයා අර පඨවි සහගත සංඥාව තමායයි ගන්න කම එතන උපදින ආත්ම සහගත සංඥා ස්වરૂපයේ තියෙන වරද පිළිබඳව දකිමින් එයින් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව මෙනෙහි කරමින් එයින් ලැබෙන ආදීනවයේ පැත්ත ගැන
සම්මර්ෂණය කරමින් එහි බය කියන කාරණාව උපදව ගන්නවා. අරූපාවචර මට්ටමටත් ඒ විදිහටමයි. එතකොට එයාට සියලු සංස්කාර නැතිනම් සියලු කර්මයන් කියන එක දුකම උපදවන ධර්මයක් හැටියට දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ කර්මය හේතු කරගෙන දුකම දුක් වූ ස්කන්ධ ටිකක්ම ලැබෙනවා කියලා දැනගත්තාම ඒ පිළිබඳව කැමැත්තක් උපදින්නේ නැහැ. මොකද අනාගතේටත් ඒකෙන් ලැබෙන්නේ දුකම තමයි කියලා දකිනවා. අපි අර කියන්නේ පළඟැටිය පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ල දුකයි කියලා නොදන්න කම නිසා කියලා. එතකොට යම් වෙලාවක පළඟැටියට නුවණක් ආවොත් මම පනින නිසා පහන් දැල්ලට දුක කියන දේ උපදිනවා කියලා එයා දැක්කොත් එයා එතනින් පස්සේ එයාට පහන් දැල්ලට පනින බව නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ ඇයි? එයාගේ තියෙන දැක්ම නිසා. අන්න ඒ වගේ තමයි මේ සංස්කාරය පිළිබඳව මානසිකාරයේ පවත්තන කෙනත් කර්මාභි සංස්කාරය නැතිනම් කර්මාභියෝහණය කර්ම රැස් කර ගැනීම කියන දේ පිළිබඳව දකින්න කෙනත් එයාට දකිනවා මේ හේතු කරගෙන මෙබඳු දුක් වූ විපාකයක් ලැබෙනවා නම් දුක් වූ ස්කන්ධ ටිකක් නම් ලැබෙන්නේ ඒ දුක් වූ ස්කන්ධ ප්‍රතිලාභයම දුකක්. එතකොට ඒ ස්කන්ධ ටිකේ පැවැත්මත් දුකක්. ඒ ස්කන්ධ ටිකේ නිරෝධ නැතිව යන බවත් දුකක් කියලා දකිනකොට ඒ කෙනාට ඒ බඳු ස්කන්ධ ලබා දෙන කර්මයේ පිළිබඳව ඇති වෙන්නේ උදාසීන භාවයක්. එතකොට එයා ඒ කර්මය පිළිබඳව එයා සතුටු වෙන්නේ නැහැ. කර්මය කියන දේ අනුව ගිහිල්ලා එයා දුක් වෙන්නට යන්නේ නැහැ. එයා ආයෝහණයෙහි බැස නොගන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එතන කර්මය කියන දේ තියෙන ශක්තිය, ඒ කියන්නේ කර්ම ශක්තිය කියන දේ එයා හීන කරනවා. හීන කරනවා කියලා කියන්නේ ඒක ශූන්‍ය කර්මයක් බවට පත් කරනවා. අනාගතයේට එබඳු කර්මයන්ගේ විපාක ගෙනවිද්දෙන බව එයා දුරු කරලා දානවා. මොකද විපාක ගෙනවිද්දෙන්නට සමර්ථ වුණ ඒ කර්ම බීජය තුළ තියෙන කර්ම ශක්තිය තමයි එයා නැති කරලා තියෙන්නේ. ඒකෙන් අනාගතයට එයාට එබඳු කර්මයේ කාමාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. රූපාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. අරූපාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. ඒ තනින් එයාට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි ආයෝහණය පිළිබඳව බලනවා කියලා කිව්වේ. ආයෝහණයෙන් මිදෙනවා. කර්ම රැස් කර ගැනීම කියන දෙයින් මිදීමට කැමැත්ත උපදිනවා. ඒ අනුව පටිසංඛානුපස්සනාවක් පවත්නවා. එතකොට සම්තිට්ඨනා කියන එතන පිහිටා සිටීම වශයෙන් ඔහු නුවණ කියන දේ උපදව ගන්නවා. ඒ වගේම ආයෝහණය පිළිබඳව දකිනවා වගේම පටිසන්ධි. එතකොට පටිසන්ධියයි කියනකොට ප්‍රතිසන්ධි විඥානය. දැන් කර්ම රැස් කර ගැනීම නිසා අනාගත ප්‍රතිසන්ධි විඥානයක් ලැබෙනවා නම් අනාගතයට නැවත ප්‍රතිසන්ධිය පිණිස යන බවක් තියෙනවා නම් ඒ ප්‍රතිසන්ධියට යන බවම දුකක් හැටියට දැකලා එහි බය හැටියට දැකලා එතනත් නාම රූප ධර්මයක් හැටියට දකිනකොට අර පුද්ගල සන්තතිය පුද්ගලයෙකුගේ පැවැත්මක් කියන සංකල්පය එතනිනුත් බිඳ වැටෙනවා. ඒකට එතනිනුත් බිඳ වැටෙනකොට ඒ කර්ම ශක්තිය ශෝන්‍ය කිරීම තුළ අනාගතයට ලැබෙන ඒ විපාකයන් පිළිබඳව පහළවීමක් නැති බව ඒකට අපි කියන අනුත්පාදය කියලා. එතකොට අන්නේ අනුත්පාද සංඛ්‍යාත නිර්වාණයෙහි ඔහුගේ හිත බැස ගන්නවා. එතකොට අන්න ඒ ප්‍රතිසන්දිය කියන දේ දුකක් හැටියට ප්‍රතිසන්දිය කියන දේ බයක් හැටියට දැකලා ඒ පිළිබඳව අර මානසිකාරයේ පවත්තලා එහි උපේක්ෂා සහගත බවක් ලබා ගන්නවා. ඒ වගේම ගතියක් තියනවා නම් යම් තැනක ගති ස්වභාවයක් ගති ලක්ෂණයක් තිබෙනවා නම් අපි ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වෙන්නේ යම් කිසි ගති නිමිත්තක් නිසානේ. ඒකට අන්න ඒ බඳු ගති කියන දේ පිළිබඳව ඔහු ගතිය පිළිබඳවත් ඒ විදිහටම මානසිකාරයේ පවත්වනවා. එහි බයසහගත ස්වභාවය කියන දේ මානසිකාරය කරනවා. එතකොට මේ හැම තැනකම තිබෙන කර්මයක් නිසා උපදින්නට තියෙන හේතු ටික තමයි මේ ප්‍රතිසන්දිය සහ ගතිය කියන ධර්මයන් තුලින් නැති කරලා දාන්නේ. ඒ වගේම තමයි නිබ්බත්තියයි කියනකොට නැවත නැවතත් ඒ ස්කන්ධයන්ගේ මතු ඉපදීම කියන කාරණාවක් තියෙනවා නම් ඒ පිළිබඳව ඔහු පටිසංඛානුපස්සනාවක් පවත්වනවා. ඒ කියන්නේ මුංචිත කම්මිතාවයක් උපදිනවා. ස්කන්ධයන්ගේ පහළවීම කියන එක බරක් හැටියට දකිනවා. අර කියන්නේ භාරාහවේ පංචස්කන්ධා භාරහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාර නික්ඛේපනං සුඛං කියලා. ඒකට ස්කන්ධයන්ගේ නැවත හට ගැනීම නැවත පැවැත්ම කියන එකත් බරක්. එතකොට ලෝකේ බර ගැනීමක් තියෙනවා නම් සත්පුද්ගල භාවයෙන් භාරාදානං දුක්ඛං ලෝකේ ඒක භාරාදානයක් තියෙනවා නම් ඒක දුකයි.
භාර නික්ඛේපණං සුඛං. ඒ නිසා බර කියන දේ බහා තබන එක තමයි සැපයයි කියලා එයා දකිනවා. එතකොට අන්න ඒ ස්කන්ධයන්ගේ නිබ්බත්තිය කියන දේ දුකක් හැටියට එයාට පේනකොට ඒ නිබ්බත්තිය කියන දේ පිළිබඳව එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි ඉදිරියේදී සැප විඳින්නට බලාපොරොත්තු වෙන්නේ අපි ඊළඟ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් තුළ ලැබෙන සැපසහගත බව බලාපොරොත්තු වෙන්නේ. අපි දකින්නේ ස්කන්ධයන්ගේ පහළවීම දුක්ඛ ලක්ෂණයක් හැටියට. අපි දකින්නේ නැහැ එතන ඒ ධර්මයන් සත්පුද්ගල භාවයෙන් සැප දුක් වශයෙන් අපි දැකීම තුළ අපිට ඇතිවෙන භයානක තත්ත්වය පිළිබඳව අපි අවබෝධ කරගන්නේ නැහැ. අන්නේ අවබෝධ නොකරගන්න නිසා තමයි මේ දේවල් පිළිබඳ නැවත නැවත අපි අදහස් ඇති කරගන්නේ. එතකොට දැන් එතන කෙනෙකුට බලන්නට පුළුවන් නම් ඒ ධර්මයන්ගේ ලක්ෂණයන් හොඳින් මනසිකාරයේ පවත්තලා එතකොට එයාට පේනවා නිබ්බත්තිය කියන එක දුකක්. ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීම කියන එක ඒක දුකක්. එතකොට දුක් වූ ස්කන්ධ ටික කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් දකිමින් නැවත අවිද්‍යා කර්මණයන් සිද්ධ කරොත් එහෙම නැවත සිද්ධ වෙන්නේ ඒ බඳු වූ ස්කන්ධ ප්‍රතිලාභයකට අවශ්‍ය හේතු ටික සකස් කරන එක. එහෙනම් ඒක හරි බය සහිත තැනක් නේද කියලා එයා දකිනවා. එතකොට බය උපදවන නැවත මේ බය සහිත දේ නැවත දුක් සහගත දේ ගෙනවිත් දෙන්නට පුළුවන් දෙයක් කියලා දකිනකොට මේකෙන් මිදෙන්න නම් ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳව තේරුම් අරගන්නට අවශ්‍යයි. ඒ නිසා එයා දකිනවා ස්කන්ධයන්ගේ තියෙන ඒ ලක්ෂණ පිළිබඳව එයා අවබෝධ කරගන්නවා. එතකොට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව එයා පටිසංකානුපස්සනාවක් පවත්වනවා. ඒ පටිසංකානුපස්සනාව පවත්තලා ඒ ධර්මයන්ගෙන් එයා සම්තිට්ඨන උපේක්ෂා සහගත භාවයකට එළඹෙනවා. මේ උපේක්ෂා සහගත භාවය කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් අරමුණක තියෙන නොදන්නාකම නෙමෙයි. අරමුණක තියෙන අර අපි උපේක්ෂා සහගත අවිද්‍යානුසය අනුසය වෙන උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. අන්න ඒ උපේක්ෂාව නෙමෙයි. මෙතන නුවණින් දැන උපේක්ෂා වීමක් තියෙන. මෙතනදී කියන්නේ ප්‍රඥාවෙන් උපේක්ෂාව උපදවන තැනක්. එතකොට මේ උපේක්ෂාව අපි උපදවගත යුතු තැනක්. අර උපේක්ෂාව කියන දේ ප්‍රහාණය කළ යුතු තැනක්. එතකොට අපිට මේ උපේක්ෂාව කියන දේ අපිට ඉපදිලා තියෙන ප්‍රඥාවත් සමග. ඒ කියන්නේ මෙතන පවත්වන නුවණක් නිසා. ඒ නිසා මේ උපේක්ෂාව කියන දේ සංඛාරයන්ගේ උපේක්ෂාව දැකීම කියන එක තාම වැදගත් වෙනවා. ඒ වගේම නිබ්බත්තිය වගේම උත්පත්තිය කියන දේත්. එතකොට ඒ සංස්කාරයන් නිසා නැත්නම් ස්කන්ධ ධර්මයන් නිසා නැවත නැවත කෙනෙක් පුද්ගලයෙක් කියලා අපි මේ ධර්මයන් පිළිබඳව කෙනෙකුගේ දේවල් කෙනෙක් පුද්ගලයෙක්ගේ හට ගැනීම කියන දේ හම්බෙනවා නම් ඒකත් දුකක් හැටියට අපි දකිනවා. එතකොට අන්නේ උත්පත්තිය කියන දේ සමගම අපිට පේනවා ජාතිය, ඊට පස්සේ ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, උපායාසය කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව යාට බයක් හැටියට, බය සහිත වූවක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ ධර්මයන් ඇති වෙන තැන තිබෙන ධර්මතා ලක්ෂණයන් පිළිබඳව එයා දකිනවා. එතකොට එයාට ඒ හැම තැනකම උපේක්ෂාවක් පේනවා. එතකොට ලෝකයා අඳන තැනක අනේ ලෙඩ වුණා නේද කියලා එයාට සංස්කාර ධර්මයක උපේක්ෂාවකුයි තියෙන්නේ. ඒ සංස්කාර උපේක්ෂාව නිසා එයාට කවදාවත් දුක උපදින්නේ නැහැ. ලෝකයා අනේ මගේ හිතවතෙක් අඳුරන කෙනෙක්, තමාගේ කෙනෙක් මරණයටපත් වුණා කියලා අඬන වැළපෙන තැනක ඒක සංස්කාරයක් හැටියට දැකලා ඒ සංස්කාරය නිසා එන බය සහිත භාවයේ තේරුම් අරගෙන එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔහු විපස්සනා නුවණකින් දැකලා එතන උපේක්ෂාව උපදවගෙන ඉන්න කෙනෙකුට සංස්කාරයක් නිසා දුකක් උපදිනවා කියන දේ වෙන්නේ නැහැ. එයි සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. සියලු සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණයකට ඔහුපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ බඳු දේවල් තුලින් පින්නතුනේ ඇති කරගන්න අර වැරදි දේවල්, වැරදි ප්‍රතික්‍රියාවන් ඔහු තුලින් विद्यमान වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට එයාට මේ ධර්මයන් පිළිබඳව සංස්කාර උපේක්ෂාවෙහි නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උත්පාදාදී ධර්මයන් විදිහට දැන් අපි ඔය කතා කළේ මේක සංස්කාරයක් හැටියට දැකලා අපි කොහොමද මේකේ උපේක්ෂා සහගත භාවය උපදව ගන්න කියලා. දැන් මේක නැවත නැවතත් පෙන්නනවා සංස්කාරයක් විදිහට දැක්කා වගේම මේ උත්පාදේ කියන එක බයක් හැටියට දුකක් හැටියට දකිනවා. ඒ වගේම උත්පාදේ කියන එක බයක් හැටියට දකිනවා. උත්පාදේ කියන එක සාමිස ධර්මයක් හැටියට. ඒ කියන්නේ කෙලෙස් සහිත ධර්මයක් හැටියට දකිනවා. උත්පාදේ කියන එක සංස්කාර ධර්මයක් හැටියට. උත්පාදේ කියන එක
මේ එකින් එකට බය සහිත ආදී ලක්ෂණයන්ගෙන් අපිට මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහටම ප්‍රවෘත්තිය කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. නිමිත්ත කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ආයෝහනා කියන දේ දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සමීපව යන කරුණු නිසා මේ කාරණා ගැන වැඩි විග්‍රහයක් කරන්නේ නැහැ. එතකොට ප්‍රවෘත්තිය පිළිබඳව බය උපදව ගන්නවා කෙනෙක් අපි ඒ ලක්ෂණ ටික තමයි දැන් කතා කළේ. එතකොට උත්පාදයේ ප්‍රවෘත්තිය ඊට පස්සේ ආයෝහණය නිමිත්ත ගතිය ප්‍රතිසන්දිය ගතිය උත්පාදය කියන දේවල් පිළිබඳව අපි කතා කළේ. එතකොට ඒ ධර්මයන් පිළිබඳව අපිට කොයි වෙලාවකවත් අර සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්න තැනක් ඒ කිසිම තැනක ලැබෙන්නේ නැති මට්ටමට අපේ හිතපත් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒට අනුරූප වුණ මානසිකාරයක් තමයි අපි පවත්වන්නට අවශ්‍ය. ඉතින් මේ මානසිකාරය පැවැත්වීමේදී අපිට ඒ පිළිබඳව බලන්නට වෙන අපි මේ මානසිකාරය අපි තුළ ප්‍රගුණ වන ආකාර තමයි මේ එක එක පරයයන්ගෙන් දක්වන්නේ. ඒ කියන්නේ මේ ධර්මයන් පරිග්‍රහණය කරනකොට කෙනෙක් ඒක දුක වශයෙන් දකිනවා. ඒ කියන්නේ දැන් උත්පාදයේ පිළිබඳ පරිග්‍රහණය කරන උත්පාදයේ දුකක් කියලා දකිනවා. උත්පාදයේ බයක් කියලා දකිනවා. උත්පාදයේ සාමිසයක් කියලා දකිනවා. උත්පාදයේ අපි කතා කළා වගේ සංස්කාරයක් කියලා දකිනවා. එතකොට මේ විදිහට එයා ඒ ධර්මයන් පිළිබඳව නුවණින් දකිනකොට තේ සංඛාරයේ අජ්ජුපෙක්ඛති තී සංඛාරුපෙක්ඛා ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව එයා අජ්ජුපේක්ෂණය ඇති කර ගන්නවා. ඒ කියන්නේ වෙසසින් පත්වන උපේක්ෂාවකටපත් වෙනවා. එතකොට යේච සංඛාරා යාච උපේක්ඛා උභෝපේත්තේ සංඛාරා. එතකොට එයා නැවතත් දකිනවා යම් ඒ සංස්කාරයක් තියෙනවා නම් යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාවත් සංස්කාරයක් අර සංස්කාරයේද සංස්කාරයක් කියලා දකිනවා. මේ දෙකම සංස්කාර ධර්මයක් හැටියට. ඊට පස්සේ තේ සංඛාරා අජ්ජුපෙක්ඛති සංඛාරෝපේක්ඛා ඒ සංස්කාරයන්ගේ උපේක්ෂාවක් තියෙනවා නම් වෙසසින් පවත්නා උපේක්ෂාවක් ඒකට කියනවා සංඛාරෝපේක්ඛා කියලා. ඒ කියන්නේ නුවණින් දකින යම් සිතක් තියෙනවා නම් ඒ සිතද සංස්කාරයක් හැටියට දකිමින් ඒ සංස්කාරය තුලද ඉල්පෙන භාවයකින් තොරව උපේක්ෂාවටපත් වීම සංඛාර උපේක්ෂාවයි කියලා කියනවා. ඒකට මෙන්න මේ ආකාරයන්ට තමයි පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නේ මේ සංඛාර උපේක්ඛාව උපදවා ගන්නට. නැතිනම් මේ සංස්කාරයන්ගේ ඇති කරගනු ලබන උපේක්ෂා සහගත ප්‍රඥාව කියන දේ පවත්වා ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ කාරණා ටික අපි උපදව ගන්නකොට මෙතන ඊළඟට අපට දකින්නට තියෙන ප්‍රභේදය තමයි විශේෂයෙන්ම අපි කතා කරන්නට අවශ්‍ය කාරණා ටිකක් හැටියට මේ ටික උපදව ගන්නට මෙතන ප්‍රකට විය යුතු අනාත්ම ලක්ෂණ ටිකක් තියෙනවා. අනාත්ම ලක්ෂණ ටික අපිට ඉදිරියේදී වෙන වෙනම මේ ආකාරයන්ගෙන් 6 ආකාරයන්ගෙන් 9 ආකාරයන්ගෙන් 16 ආකාරයන්ගෙන් ආදී ලෙස අපිට පුළුවන් මේ ආකාරයන්ගෙන් අනාත්ම ලක්ෂණ ටික පිළිබඳව අපිට ඊට පස්සේ පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට වැදගත් වෙන කාරණාව තමයි මේ විදර්ශනා වීතිය තුළ කෙනෙකු ඇති කරගනු ලබන්නේ ඒ කියන්නේ විදර්ශනා මාර්ගය දියුණු කරන්නේ කොහොමද කියන එක. ඒක ඊටාම වැදගත් කාරණාවක්, ඊටාම දත යුතු කාරණාවක්. ඒ නිසා ඒ කාරණාව පිළිබඳව දක්වන කතිහාකාරයේහි සංකාරූපේක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ හෝති. කොහොමද සංස්කාර උපේක්ෂාවට කී ආකාරයකින් සිත දැස ගන්නවද, පිහිටා සිටිනවද? අට්ඨාකාරයේහි 8 ආකාරයකින් තමයි සංස්කාර උපේක්ෂාවට කෙනෙකුගේ සිතපත් වෙන්නේ. එතකොට මෙන්න මේ 8 ආකාරයකට සංස්කාර උපේක්ෂාවට සිත බැස ගන්නකොට ඒක පෘතජ්ජනයට අදාළව කී ආකාරයක් තියෙනවද? ඒ වගේම සේක ආර්යයන් වහන්සේට අදාළව කී ආකාරයක් තියෙනවද? ඒ වගේම විතරාගී ආර්යයන් වහන්සේට අදාළව කී ආකාරයක් තියෙනවද කියන එක පිළිබඳව අපි හොඳට පරිග්‍රහණය කරලා බලන්නට අවශ්‍යයි. එතකොට ඒක පරිග්‍රහණය කරනකොට අපිට පේනවා පෘතජ්ජනයට තියෙන්නේ ද්විආකාරයේහි ආකාර දෙකකින් සංඛාර උපේක්ඛා ඥාණයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. සෛක්ෂ ආර්යයන් වහන්සේට, ඒ කියන්නේ සෝවාන්, සකුදාගාමි, අනාගාමි කියන මේ ආර්යයන් වහන්සේලාට මෙතනදී පුළුවන්කම තියෙනවා ආකාර 3කින් සංස්කාර උපේක්ෂාව කියන දෙයට පත්වන්නට.
ඊට පස්සේ විතරාගී ආර්යයන් වහන්සේට පුළුවන්කම තියෙනවා තීහ ආකාරයේහි ආකාර තුනකින් සංස්කාර උපේක්ෂාව කියන දෙයට පත්වන්නට. ඉතින් මෙන්න මේ කාරණා ටික විමසා බැලීම අපිට ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේ කාරණා ටික තවදුරටත් ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා විමසීම් වශයෙන් අපි දැනගනිමු. එතකොට ඔබේ විදර්ශනාව ඔබ මානසිකාරයේ පවත්තන ආකාරය පිළිබඳව ඔබට තවදුරටත් ලොකු දැනුමක් ලැබෙයි. මොන විදිහටද මේ ධර්මයන් පිළිබඳව අපි පරිග්‍රහණය කරන්න කියන කාරණාව පිළිබඳව. ඉතින් සමස්තයක් විදිහට අපි අරගෙන බැලුවොත් අපි ආදීනවයේ පිළිබඳව මෙනෙහි කරලා බලනකොට සංස්කාරයන්ගේ තියෙන ආදීනව ඥානය පිළිබඳව ඒ ආදීනවයේ පිළිබඳව බලන කෙනාට තමයි මුංචිත කම්මිතාවයක් උපදින්නේ, මිදෙන්නට කැමැති භාවය. එතකොට මේ මිදෙන්නට කැමැති බව නිසා තමයි එයා පටිසංඛානුපස්සනාවක් පවත්න්නේ. එතකොට මේ පටිසංඛානුපස්සනා ඥානයක් තියෙනවා නම් ඒකත් මේ සංඛාරෝපේක්ඛා ඥානයේම කොටසක්. අන්න ඒ විදිහට බලන කෙනෙකුට තමයි සම්තිත්ථනාව පිළිබඳව නුවණක් ඇති වෙන්නේ. ඒ තුලින් තමයි සංඛාර උපේක්ෂාව කියන දේ ඇති වෙන්නේ. ඒ නිසා මේ ඥානය තුල අපි කතා කළේ ප්‍රධාන වශයෙන්ම සංඛාර උපේක්ෂාව පිළිබඳ සියලු සංස්කාරයන්ගේ කොහොමද උපේක්ෂාව කියන දේ ඇති කරගන්නේ කියන දේ. ඒකට ඔබට පේනවා සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ නිකම්ම දේවල් අතහැරලා දැමීමක් තුළ ඇති කරගන්න දෙයක් නෙමෙයි. සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ ඥානයක්, ඒක ප්‍රඥාවක්, ඒක විදර්ශනාව තුළ සියලු සංස්කාරයන් පිළිබඳව මේ විවිධ ආකාරයන්ගෙන් අපි කතා කළා පරිග්‍රහණය කරනකොට, මානසිකාරයේ පවත්නකොට තමා තුළ උපදින නුවණක් මේක. එතකොට ඒ නුවණ තුළ තමයි එයා ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව ලෝකයේ තුල උපේක්ෂා සහිත මනසකින් වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් ඒක පෘථග්ජනයේ ඒ ආකාරයන්ගෙන් වඩනවා නම් එයාටත් පුළුවන් යම් මට්ටමක සංස්කාර උපේක්ෂාවක් එළඹ තබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඕනම පෘථග්ජන කෙනෙකුට උනත් ලෝකයේ ඇති වෙන සංස්කාරයකින් නැතිනම් සංස්කාර නිමිත්තක් පිළිබඳව ඇති කරගන්න දුකකින් ඔබේ ජීවිතේට දුක කියන දේ එන තැනක සංස්කාර වශයෙන් දැකලා ඒකේ උපේක්ෂා සහගත බව උපදෝගෙන ඒකේ දුක නැතුව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා මේ ආකාරයේ මානසිකාරයේ පැවැත්වීම තුළ. එතකොට ඒ නිසා මේ ධර්ම කොටහසේ ඊටාම වැදගත් වෙනවා ඔබේ ජීවිතයට, භාවනා ප්‍රතිපදාවට හැම පැත්තකින්ම මේ ධර්ම කොටාශය ඊටාම වැදගත් වෙනවා. අපි ඉදිරියේදීත් කතා කරමු මේ කාරණා ටිකේ තියෙන තවත් අනිකුත් ප්‍රභේදයන් පිළිබඳව. හොඳයි, අද දවසේදී කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කර යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අද දවසේදී සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට කවුරුත් පින් අනුමෝදන් කරන්න. මේ සියලුම කුසල ධර්මයන් ඒ දායකත්වයේ දරූ පින්වත් සෑම සියලු දෙනාටත් ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.